නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනේ, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයෙන් දරන්නේ පින්වත් චමිලා විමල සූරිය දියණිය, සාන්ද්‍රී රුද්‍රිගෝ බෑණනුවන්, ඩිහේන් රුද්‍රිගෝ, ගයිලි රුද්‍රිගෝ, එලිනා රුද්‍රිගෝ යන මුණුපුරු මිනිපිරියන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ධර්ම දානයේ ප්‍රධානම අරමුණ 2021 ජූලි මාසේ 18 වෙනිදා මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් යසෝමැණිකේ ඒකනායක මෑණියන්ගේ ජන්මදිනය සිහිපත් කරගෙන මෑණියන්ට පරලොව ජීවිතයට සංග්‍රහා පිණිසයි අද ධර්ම දානය සිද්ධ කරන්න. පින්වතුනි, අද දේශනාවේදී ජීවිතයට බොහෝම වැදගත් කරුණක් අපි ඉගෙන ගන්නවා. මේ මනුස්ස ජීවිතය ගත කරනකොට බොහෝ මනුස්සයන්ට වරදින තැනක්. කය පිනවීම කියන එකට මේ මනුස්සයා සාමාන්‍යයෙන් ප්‍රිය කරනවා, ආස කරනවා, ඇලෙනවා. කය පිනවීම වෙනුවෙන් ඕන දෙයක් කරන්න පෙළඹෙන අවස්ථා මේ ජීවිතවල දකින්න ලැබෙනවා. කය පිනවන්න කැමති මනුස්සයාගේ අතින් බොහෝ දුරට වෙන බරපතල පාපයක්, බරපතල වරද්දක් වැරදි කාම සේවනය, පර ස්ත්‍රී සේවනය සහ පර පුරුෂ සේවනය. සාමාන්‍ය පින්වතුනි, සංසාරයට බර හිත කය පිනවීම පැත්තට ඇදෙනවා වැඩි. ලෝකේ ගත්තත් කය පිනවීම ගැන, කායික ආස්වාදය ගැන, කායිකව එකතු වෙලා ලබන සතුට වින්දනය ගැන එක එක ආකාරයෙන් ඉස්මතු කර කර පෙන්වනෝනේ. සාමාන්‍යයෙන් කායිකව ස්ත්‍රී පුරුෂයෝ ලබන වින්දනයේ සතුට කියලා කියන්නේ පොඩි වෙලාවකට තියෙන එකක්. ඒක බොහොම සුළු කාලයකට තියෙන එකක්. නමුත් ඒ වින්දනය කියන එක, ඒ තෘප්තිය කියන එක කොච්චර ලෝකෙ ඉස්මතු කරනවද? ටෙලි නාට්‍ය වලින් ඉස්මතු කරනවා, චිත්‍රපට වලින් ඉස්මතු කරනවා, නොඑක් පොතපතින් ඉස්මතු කරනවා, නොඑක ආකාරයෙන්. ඊළඟට නොඑක් අසභ්‍ය පැති වලින් මේක ඉස්මතු කර දෙනවා. ඉතින් එහෙම ඉස්මතු කරලා දෙනකොට ඒකේ ගොදුරක් බවට පත් වෙන කෙනාට ලේසියෙන් අමාරුයි තමන්ව රැක ගන්න. නමුත් මේ ධර්මයන් අපි හොඳට ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා මේ කය කියන එක රැකගත යුතු එකක්. කයට ඕන විදිහට, කය කැමති වෙන විදිහට කායික ආස්වාදය දෙන්න ගියොත් එහෙම මේ මනුස්ස ජීවිතය ගත වෙනකොට විශාල පව් කන්දරාවක් ජීවිතයට රැස් වී තියෙයි. නුසුදුසු වයස්වලදී කායික ඇසුරවල් වලට යොමු වෙනවා නම් ඒක වැරදි කාම සේවනය. තමන්ට ස්වාමී භාර්යා ඉඳිද්දී වෙනත් කාන්තාවෝ පස්සේ යනවා නම් වැරදි කාම සේවනය. වෙනත් පුරුෂයෝ පස්සේ යනවා නම් වැරදි කාම සේවනය. ඊළඟට ස්ත්‍රී පුරුෂයෝ බොහෝ දිනක් ඇසුරු කර වාසය කරන්නට ආසා කරනවා නම් ඒක මේ අනවශ්‍ය ආකාරයෙන් කය පිනවලා ලබන අනවශ්‍ය වින්දනයක්. ජීවිතයට බොහෝ අයහපත පිණිස පවතින එකක්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ අනේපිඩු සිටුතුමාට ඥාති වෙන කේමක කියලා තරුණ සිටු පුත්‍රයෙක් හිටියා. මේ කේමක විවාහකයි. විවාහ වෙලා හිටියේ. ඒ විවාහ සම්බන්ධෙත් එක්ක තමයි
අනේපිඩු සිටුතුමාගේ ඥාති බවට පත් වුණේ. මේ කේමක හරි කඩවසන්. හොඳ දේහ පරිණාහයක් තිබ්බා. දැක්කාම සාමාන්‍යයෙන් ස්ත්‍රීන්ගේ හිත ඇදී යන ස්වභාවයක් තිබුණා. මොහු මේක හින්දාම වැරදට පෙළඹුණා. නිතර නිතර සල්ලාලකම් කරන්න පටන් ගත්තා. රජුරුවත් අවස්ථා දෙක තුනකදී හසු වෙලා ටිකක් තදටම අවවාද අනුශාසනා කළා. අර මේක එළියට ප්‍රකට කළේ නෑ. මොකද මේ වැදගත් පවුලක කෙනෙක්නේ. ඒ පවුලේ වැදගත්කමට සුදුසු නැති නිසා මේක ප්‍රකට කරේ නෑ. පස්සේ අනේපිඩු සිටුතුමාට මේක වළක්ව ගන්නටම බැරි තැන භාග්‍යවත් බුදුරජාන් වහන්සේ හමුවට මේ කේමකව එකතු කරගෙන එනවා. එකතු කරගෙන ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට සිහිපත් කළා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දරුවා මේ විපතින් බේරා දෙනසේක්වා. මෙයා මේ කය පිනවීමකට බොහෝසේ ඇලී ගිහිල්ලා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ කේමක කියන සිටු පුත්‍රයා ආරම්භයා මේ සල්ලාලක මේ ආදීනව ඉස්මතු කරමින් ලස්සන ගාථා දෙකක් දේශනා කළා. ඒ ගාථා අන්තර්ගත වෙන්නේ ධම්මපදයේ නිරේය වර්ගයේ. අපි අද ඉගෙන ගන්න පින්වතුනි ඒ ගාථාවන්. පළමු කොට අපි ඒ ගාථා සජ්ජායනා කරමු. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සම්බුදු මුව මඩලින් වදහල උතුම් ගාථා රත්න පින්වතුන්ලාටත් තිරේ දර්ශනය වේවි. පින්වතුනුත් මාත් සමගම සජ්ජායනා කරන්න. චත්තාරිඨානානි නරෝපමත්තු ආපජ්ජති පරදාරූපසේවී අපුඤ්ඤලාභං නිකාමසෙයං නින්දං තතියං නිරයං චතුත්තං සිහිනුවන අත්හැර නොමගට වැටෙන මිනිසා සිව්තැනකදී බඳුන් වෙයි දුකටම ඇසුරු කරන්නේ සොර අඹුවන් තමා කැමැති පවුම රැස් වෙයි තෙවනුව ලබන්නේ නින්දාවයි සිව්වෙනි දෙය ලෙස නිරයට යයි. බුදුරජාණන් වහන්සේ වදාළා පර ස්ත්‍රී සේවනයට ගැලිච්චි පුද්ගලයාට කරදර 4කට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. පර ස්ත්‍රී සේවනයේ කියන එකම එක දේ කරන්ට ගිජු වෙච්චි තැනැත්තාට ප්‍රශ්න 4ක් කරදර 4ක් නස්පැත්ති 4ක් ජීවිතයට කඩා වැටෙනවා. පළවෙනි එක තමයි බොහෝ පව් රැස්වීම. අපුඤ්ඤ ලාභං. ගොඩාක් පව් රැස් වෙනවා. ඊළඟට නිකාම සෙය්‍යං. හිතේ චකිතෙන් මේක කරන නිසා මේ ඇසුරෙන් හැබෑවටම සතුටක් විඳින්න අමාරු වෙනවා. හිතේ ගොඩාක් ලොකු චකිතයක් තියාගෙන නුසුදුසු වයසකදී දෙමව්පියන්ට හොර රහසේ අපි හිතමු යම් කායික වින්දනයක් විඳින්න උත්සාහ කරනවා කියලා. හරි වෙහෙසක් කොහෙන් හරි ආරංචි වෙයිද නැති ප්‍රශ්නයකට පටලැවෙයිද ගොඩාක් දේ. තමන්ගේ ස්වාමි භාර්යා ඉද්දී හොර රහසේ යමක් කරනවනම් ඒත් ගොඩාක් ප්‍රශ්න. පළවෙනි එක තමයි පව් රැස්වීම. ඒක අපි හිතමු යාට හොර රහසේ වගේ කරන්න උනේ නැතත් පව් රැස්වීම කියන ප්‍රශ්نين බේරෙන්න බෑ. පව් රැස් වෙනවා ගොඩාක්. ඊළඟ එක තමයි හරියට සතුටක් නැහැ. ඒ කායිකව ලබන වින්දනය වුණත් සතුටක් නැහැ. ඇයි ඒක හිතේ චකිතින් හිත ගැහි ගැහි කොහෙන් අහුවේද දන්නේ අහුනේ මොනවා වෙයිද? සමහරවිට දරුවෝ ඉන්න දෙමව්පියෝ ඔය සල්ලාලකම් වලට හුරු වෙනවනේ. හරි බිහිතියකින් දරුවන්ට ආරංචිනු කොහොමද දරුවන්ට මුහුණ දෙන්නේ? ඥාතීන්ට ආරංචිනු කොහොමද ඥාතීන්ට මුහුණ දෙන්නේ? සමහරවිට එකිනෙකා සියදිවි හානි කර ගැනීම වලින් කෙලවර වෙන්නේ බලන්න. ඉතින් ඒ නිසා දෙවනි කරදරේ නස්පැත්තිය තමයි හිතේ චකිතේ නිසා සතුටක් විඳින්න නැතිකම. තුන්වෙනි එක තමයි නින්දාව. ඒ පුද්ගලයා සම්බන්ධයෙන් දන්න කියන හැමෝම කතා කරන ඔය සල්ලාලේ. සල්ලාලකමට අහු වෙලානේ ඔය. ඔය මේ වැදගත් විදිහට ඇඳගෙන ගියාට ඉතින් අපි දන්නවනේ ඇතුළ
එහෙම කට්ටිය කියන්නේ නැද්ද? දන්න කියන අය සමහරවිට ඒ වගේ කටයුතු වලට උදව් කරන අය නිନ୍ଦා හදනවා. නිନ୍ଦා හදා සමාජයට දානවා. ගැලවෙන්න බැරුව යනවා. අවසාන එක තමයි නිරයන් චතුත්ථං. නිරේ ඉපදීම. මේකේ විපාක විදිහට කය පිනවා වාසය කරන කෙනාට කය ගිනි දැල් වලින් දැවි දැවි ඉන්න වෙනවා. මේ අවුරුදු 60 70ක 80ක කාලේ කය පිනවන්ට ගන්න මහන්සිය අවසානයේ විපාක දෙන්නේ මහා ගිනි දැල් මැද. මේක සංසාරයක් පින්වතුනි. අපිට ඕන විදිහට යන ගමන නෙමෙයි. අපේම කර්මය විසින් අපටම ගුටි බැට දිදී අපිවම නසමින් යන ගමනක් මේ තියෙන්නේ. තමන්ට ඕන විදිහට මේකේ කටයුතු සිද්ධ වෙන්නේ. තමන් කර්ම රැස් කරන විදිහට විපාක සිද්ධ වෙනවා. නිසා ගොඩාක් හිතන්න ඕන කාරණාවක්. බුදුරජාණන් වහන්සේ වදාළ මෙහෙම අපුඤ්ඤලාභෝච ගතිච පාපිකා බීතස්ස බීතාය රතිච තෝකිකා රාජාච දණ්ඩං ගරුකං පනීති තස්මානරෝ පරදාරන්න සේවේ පෞරස් කරන්න පෞකාර උපතකට යයි ස්ත්‍රීන් හා බැඳෙන විට වරදෙහි බියෙන් සැකයෙන් යුතුවහි ලබන්නේ අල්ප සතුටකි රජතුමා දැනගත් විට ලැබගන්නේය දඬුවම් එනිසා නුවණැති මිනිසා ඇසුරු නොකළ යුතු සොර අඹුවන්මයි. නුවණ තියෙන මිනිස්සෙක් සොර අඹුවෝ ඇසුරු කරන්න හොඳ නැහැ. නුවණ තියෙන ස්ත්‍රියාවක් හොර මිනිස්සු ඇසුරු කරන්න හොඳ නැහැ. ඒ පර ස්ත්‍රී සේවනයේ පර පුරුෂ සේවනයේ කියලා කියන එක ගැන බුදුරජාණන් වහන්සේ වදාලා මෙහෙම. පව් රැස් කරගත්තු කෙනෙකුට උපතත් පාපී විදිහටම ලැබේ. පව් රැස් කරගත්ත කෙනාට සැපවත් වූ උපතක් නොලැබේ. එයාට ලැබෙන්නේද පව්කාර උපතක්මය. බියේ ගැහි තවත් බය වෙච්ච කාන්තාවත් එක්ක ඇති කරගන්න කාම සේවනයේ නිසා ලැබෙන ආස්වාදේ හරි චුට්ටයි. පරස්ත්‍රී සේවනයේ පරුපරුස සේවනයේ කරනකොට දෙන්නම බය වෙලා. කායික ආස්වාදේ නිසා මේ කායික අංගපසංග පිනවන්න මේක කළාට ආස්වාදේ හරි චුට්ටයි. සැපසෙනසුමක් නේ. රාජාච දණ්ඩං නීති සම්පාදනය වෙලා තියෙන තැනක නම් ඒක ආණ්ඩුවට අහු වුණොත් එහෙම සෑහෙන්න දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. එහෙම නීති සම්පාදනයක් නොවී තිබුණත් සල්ලාලකමට වගේ හුරු වුණාට පස්සේ ඒක නිසා තමන්ගේ සමාජයේ තමන්ගේ පවුල් පසුබිමේ නිന്ദා අපහාස ගැරහිලි කොන්කිරීම් එලවා දැමීම් මේ හැම එකකටම පත් වෙන්න ඒ පුද්ගලයන්ට සිද්ධ වෙනවා. දැන් ওই බටහිර සමාජ ගැන කතා කරනකොට අපේ අයෝ සමහරලාට මෙහි කියනෝනේ බටහිර සමාජ නම් එහි නැහැ. එහි ඕන කෙනෙක් එක සතුටින් ඉන්න පුළුවන්. එහි මේ අමුතු නීති දාගෙන නැහැ. පව්පින් කියලා කතාවක් නැහැ. එහි සැනසෙල්ල ඉන්නවා කියලා. ඒ මිනිස්සුත් කැමති ස්වාමි භාර්යාව විදිහට එකට වාසය කරන්න. ඒ මිනිස්සුගේ ජීවිතවලත් අරුබුද තියෙන තාක් තියෙන්නේ සල්ලාලකම් හින්දා. නීතිය විතරයි වෙනස් වෙලා තියෙන්නේ. නීතිය වෙනස් වුණා කියලා පව වෙනස් වෙන්නේ. නීතිය වෙනස් වුණා කියලා සැනසෙල්ල. ඒ සැනසෙල්ල කියන එකට මිනිස්සු හැමෝම ආසයිනේ. තමන්ගේම ස්වාමියෙක් තමන්ගේම භාර්යාවක් එක්ක සැනසෙල්ලේ දරු පැටව ටික හදාගෙන ජීවත් වෙන්න ආස කරනකොට මිනිස්සයා හරි කාන්තාව හරි සල්ලාලකමට හුරු වුණොත් එතන සැනසෙල්ල නැතුව යනවා. ඒ නිසා ඒ තමන්ගේ පෞල් පසුබිම තුල වුණත් හැමතිස්සෙම විඳවිල්ලක් තියෙන්නේ. ඒ නිසා යමෙක් බුද්ධිමත් නම් දැන් මේක තර්ක කරන එකක් නෙමෙයි වාද කරන එකක් නෙමෙයි බුද්ධිමත්ව තෝර බේරා ගන්න එකක්. බුද්ධිමත්ව තෝර බේරා ගන්න ඕන. තමන් තුළට ගලපාගෙන කල්පනා කරන්න ඕන.
තමන්ගේ තුලින් දකින්න මහන්සි ගන්න ඕන. එහෙම තමා තුළට කල්පනා කරගෙන එහෙම බලද්දී බුද්ධිමත් මිනිස්සෙකුට දැන් බුද්ධිමත් භාවයේ නැත්තම් මේකේ කරන්න දෙයක් ඇත්තේම නැහැ. බුද්ධිමත් භාවය කියන එක ඉතින් ඒකේ උපතින් තියෙන්න ඕන බුද්ධිමත් භාවයක් තියෙනවා. ජාත පඤ්ඤා කියලා එකක් තියෙනවනේ. ඒක නැත්තම් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් මිනිසෙකුට හිතන්නේ S2 ඇතුව උපන්නොත් නේද මේ මිනිස්සයාට රූප බලන්න පුළුවන් නේ. S2 ඇතුව මිනිස්සෙක් උපන්නොත් එහෙම අපිට පුළුවන් මේ මිනිස්සයාට සාමාන්‍ය නොදැකපු දෙයක් පෙන්වන්න නේ. මේක මෙහෙමයි. ඔයා බලන්න කියලා. ඇයි යාට S2 ඇතුව උපන්න අය. එයා නොදකින්න දේවල් ලෝකේ තියෙන්න පුළුවන්. හැබැයි S2 තියෙන හින්දා, දකින්න උවමනා කරන දේ තියෙන හින්දා පෙන්වන්න පුළුවන්. අපි හිතමු මිනිස්සෙක් S2 නැතුව උපන්න කියලා. සමහරුන්ට තියෙනවනේ අර S වල සටහනවත් නැහැනේ. ප්‍රතිකාරයකින්වත් හදන්න බෑ. එහෙම උපන්නොත් එහෙම ඒ මනුස්සට කොහොම පෙන්වන්නද? පෙන්වන්න විදිහක් නැහැ. අන්න ඒ වගේ. ඒ වගේ උපතින් වමනා කරනවා ඥානයක්. උපතින් තියෙන නුවණ නැත්තම් උපතින් තියෙන නුවණ නැතිකොට එයාට කොච්චර නුවණ උපදවන බුද්ධිය උපදවන දේ පෙන්වන්න හැදුවත් දකින්න විදිහක් නැහැ. දකින්න විදිහ ඇත්තේම නැහැ. ඉතින් එහෙම එකක් තමයි අපිට බොහෝ වෙලාවට මේ සමාජය තුල දකින්නකොට පේන්නේ. නමුත් අපිට මේ ධර්මයේ තුලින් බලනකොට බුද්ධිමත් මිනිස්සෙකුට හොඳට තේරුම් ගත යුතුම කාරණාවක් පින්වතුනි, කයක් පිනවන්න ගිහිල්ලා නිකන් ජීවිතේ වනසා ගන්නට හොඳ නෑ කියලා. ඒකට බොහොම වටින චරිතාපදානයක් ඉසිදාසී අරහත් උත්තමාවියගේ චරිතාපදානය. ඒ ඉසිදාසී අරහත් උත්තමාවිය තමන් වහන්සේගේ අතීත පුවත කියලා දෙන්නේම තමන් වහන්සේ අරහත් උත්තමාවියක් බවට පත් වෙලා මේ අතීත පුවත කියලා දෙන්නේම පින්වතුනි රැකෙන්නයි. ඒ නිසා ඒ අරහත් උත්තමාවියට වන්දනා කර කර රැකෙන්න ඕන. බලන්න මේ පුවත. ඒක උනේ මෙහෙම. කුසුම්පුරේ නමින් යුතු පාටලීපුත්‍ර නගරය මේ මහ පොළොවට රමණීය ආභරණයක් වගේ හරි ලස්සනයි. ශාක්‍ය කුලයේ උපන් ගුණවත් භික්ෂුණීන් දෙනමක් ඒ නගරේ වැඩ හිටියා. එක් භික්ෂුණියකගේ නම තමයි ඉසිදාසි. අනිත් භික්ෂුණිය ඒ ඉසිදාසි තෙරණියත් එක්ක සමීපෙම හිටපු දෙවෙනි භික්ෂුණිය බෝධි. මේ භික්ෂුණීන් දෙන්න එක දවසක් ධ්‍යාන සැපයෙන් වාසය කරද්දී දන් වළඳලා දෙපා සෝදාගෙන විවේක තැනක සුවසේ වාඩි වෙලා මේ භික්ෂුණීන් වහන්සේලා දෙනම කතා බහකට වැටුණා. ඒ වෙලාවේ බෝධි කියන භික්ෂුණිය මේ ඉසිදාසි තෙරණියගෙන් අහනවා මෙහෙම, ආර්ය වූ ඉසිදාසි, ඔයා හරිම ලස්සන කෙනෙක්. තවම ඉන්නේ තරුණ වයසේ. ඔයා මහාන වෙන්න කල්පනා කළේ ගිහි ගෙදර කොයි ආකාරයේ දෝෂයක් දැකලාද? මේ ග්‍රහවාසී වාසය කරනකොට මොන වගේ දොසක් දැකලාද මේ කාමයේ කෙරෙහි කලකිරුණේ කියලා අර බෝධි තෙරණිය, බෝධි කියන්නේ අරහත් උත්තමාවියක්, ඉසිදාසි කියලා කියන්නේ අරහත් උත්තමාවියක්. මේ අරහත් උත්තමාවිය මේ කාරණේ විමසුවා. විවේක තැනකදී මේ විදිහට අහද්දී දහම් කතාව තුළ අතිශය දක්ෂ වූ ඉසිදාසි භික්ෂුණිය ඒකට මෙහෙම පිළිතුරු දුන්නා. එහෙමනම් පින්වත් බෝධි, මං මහාන වෙච්ච විදිහ අහගන්ටකෝ. මගේ තාත්තා බොහෝම සීලවන්ත කෙනෙක්. එයා උදේනී නගරයේ සිටුවරයෙක්. මං ඒගොල්ලන්ගේ එකම දුව. ඒගොල්ලන්ගේ හැම ආදරයක්ම ලැබුණේ මට. මහා ධනවත් සිටු පවුලක එකම එක දුව ඉසිදාසි. මේ ඉසිදාසියට ඉතින් සිටු මන්දිරයේ සියලු සැප සම්පත්, සියලු ආදරය ඔක්කොම රැකවරණ ලැබුණා. තරුණ වයසට එනකොට ඉසිදාසි කියලා කියන්නේ බොහෝම රූප සම්පත්තියෙන් යුතු තරුණියක්. සාකේත නගරයේ උසස් කුලයකින් මට මංගල යෝජනාවක් ආවා. ඒ සිටුවරයාත් ගොඩාක් වස්තු තිබුණු කෙනෙක්. ඒ සිටුතුමාගේ ලේලිය හැටියට මාව මගේ තාත්තා ඒ ගෙදරට පාවා දුන්නා. ඉතින් ඉසිදාසි බොහෝම සතුටින් තමයි මේ විවාහ වෙන වයසේ විවාහ දිවියට එළඹුණේ. බොහොම කඩවසම් ලස්සන ස්වාමි පුරුෂයෙකුත් ඇයට ලැබුණා. ඒ ස්වාමි පුරුෂයාත් එක්ක මේ ධනවත් පවුල් පසුබිමේ තමන්ගේ විවාහ ජීවිතේ පටන් ගත්තා.
බලන්නේ වාසය කරලා තියෙන හැටි. ඉතින් මං නැන්දයි මාමයි ළඟට උදේ හවස ගිහින් ඒගොල්ලන්ගේ දෙපා වැන්දා. දැන් මේ ලේලි. ලේලිය ඒ ගෙදරට ගියාට පස්සේ නැන්දම්ම මාමා දෙන්නාගේ දෙපා වන්දනා කර කර කියනවා දවස ගත කළේ. හැම උදෑසනකම හැම හවසකම දෙමව්පියෝ වඳිනවා වගේ නැන්දම්මයි මාමයි දෙන්නට වන්දනා කළා. ඔවුන් කියන දේම විතරක් මං කෙරුවා. මං මගේ ස්වාමියා හරි සහෝදර සහෝදරියන් හරි ඒ කවුරු හරි දැක්කොත් පුටුවෙන් නැගිටිනවා. මං ඒගොල්ලන්ට වාඩි වෙන්න දෙනවා. හරි පුදුම සහගත විදිහට තමයි අය තමන් පතිකුලයට ගියපු නිවසේ වාසය කරලා තියෙන්නේ. කෑමෙන් බීමෙන් වුණත් කැවිලි පෙවිලි වලින් වුණත් ඒගොල්ලෝ කැමති දේවල් හදලා දීලා සතුටු කරනවා. මං ඒගොල්ලන්ට හොඳට සැලකුවා. මේ විදිහට යුග ජීවිතේ ගත කළා. අවශ්‍ය දේවල් වෙලාවට හොයලා බලලා මං උපස්ථාන කරනවා. මං මගේ අතින් සැමියාගේ පා සෝදලයි ගෙට ගන්නේ. සාමිපුරුෂයා මේ රාජකාරී කටයුතු වලට ගෙයින් එළියට ගිහින් යලි ගෙදෙට්ට එනකොට ස්වාමිපුරුෂයාගේ පා දෝවණය කරලා කියනවා ගෙදෙට්ට ගන්න. එච්චර ගෞරවයකින් මේ ගෞරවාන්විත ස්වාමි භාර්යා ඇසුර කියන එක අපේ ආච්චිලා සීයලාට තිබුණා. ඇතැන් අම්මලා තාත්තලාට මේ වෙනකොට සාමාන්‍ය වයසේ ඉන්න අම්මලා තාත්තලාට ඒ අත්දැකීම ඇති ගෞරවනීය ස්වාමි භාර්යා ඇසුරක්. නමුත් මං හිතන්නේ නෑ පින්වතුනි වර්තමානයේ යුග ජීවිත ගත කරන අයට නම් මෙබඳු ගෞරවාන්විත ඇසුරක් තියෙනවා ඇති කියලා. සමාජයේ ලෝකය වෙනස් වෙලා යනවා. ඒ වෙනස් වී යන ලෝකයේ වෙනස් වීමේ පුරුක් බවට අපිත් පත් වෙනවා. ඒ වෙනස් වීමේ පුරුක් එක්ක මේ ಗುಣධර්ම අහිමි වීම කියන එක නම් ඒකට කරන්න දෙයක් නැහැ. ಗುಣධර්ම අහිමි වෙනවා. දැන් මේ කාලේ ගත්තාම ස්වාමි භාර්යා කියලා කියන්නේ නිකන් ඒක වෙනමම සෙල්ලක්කාර ජීවිත දෙකක් වගේ. ඒ වගේ 아무තු සම්බන්ධයක් මේ කාලේ වෙනකොට ස්වාමි භාර්යා වශයෙන් ගොඩාක් වෙලාවට පිහිටන්නේ. සමහරවිට ගැටලු කතා කරන්න එද්දී වුණත් අපිට දකින්න ලැබෙන්නේ ස්වාමියාට භාර්යාව ගැන ගෞරවයකුත් නැහැ, භාර්යාවට ස්වාමියා ගැන ගෞරවයකුත් නැහැ. ගෞරවයක් මුල් කරගෙන නෙමෙයි ඒ ආශ්‍රය බොහෝ වෙලාවට හදාගෙන තියෙන්නේ. ඊළඟට සුන්දර ආකල්ප සම්පත්තියක් නැහැ. දෙදෙනා ගැන විශ්වාසයෙන් බැඳීමක් ගොඩක් වෙලාවට නැහැ. අවිශ්වාසයත් එක්ක නිකන් කරුමෙට බැඳුනා වගේ එකක් තමයි දැන් ගොඩාක් වෙලාවට දකින්න ලැබෙන්නේ. කරුමෙට වගේ බැඳිලා ඉන්නවා දෙන්නාට නමුත් දෙන්නාගේම හිතවල තියෙන්නේ අවිශ්වාසය. එහෙම නැද්ද කියලා බලන්න දැන් මේ බණපදේ ඔබට කියලා දෙනකොට ඔබම ඔබේ ජීවිතවලට හැරිලා බලන්න තරුණ වයසේ දූල පුතාලා මේක ශ්‍රවණය කරනවනේ. එහෙම නේද ගොඩාක් තියෙන්නේ කියලා සම්බන්ධ පටන් ගන්න කාලේ ඉඳලා අවිශ්වාසය තමයි මුලට අරගන්නේ. අද කාලේ ගත්තොත් එහෙම. ඉතින් ඉසිදාසිගේ ජීවිතේ එහෙම එකක් නෙමෙයි තිබුණේ. ඇයි ගොඩාක් ආදරෙන් ස්වාමි පුරුෂයාගේ පා සෝදලා ගෙට ගන්නවා. ස්වාමියා ළඟට යනකොටත් ස්වාමියාත් එක්ක කතා බහ කළේ වැඳගෙන කියනවා. එච්චර ගෞරවයකින්. මං පනාවත් සුවඳ විලවුන් වර්ගත් වෙනත් වමනා කරන දේවලුත් අරගෙන මගේ ස්වාමියා ළඟට ගිහිල්ලා මගේ අතින්මයි මං එයාව සැරසුවේ. මං මගේ අතින්ම බත් තිව්වා. හැලි වලන් ඔක්කොම හේදුවා. අම්මා කෙනෙක් එකම දරුවෙකුට සලකනවා වගේ මං සැමියාට සැලකුවා. ඒ කියන්නේ ඉසිදාසි උපරිමයෙන් ඔහුට ආදරය දුන්නා. උපරිමයෙන් සෙනෙහස දුන්නා. උපරිමයෙන් ප්‍රේමය දුන්නා. ඒ වුණත් එයාට මං කොයිතරම් ආදරෙන් වැඩකාරකම් කරගෙන හිටියත් නිහතමානීව කටයුතු කරගෙන හිටියත් කම්මැලි නැතිව හිතුවිල්ලකින්වත් එයා ඉක්මවා නොගොස් සීලවන්තව මං කාලය ගත කළත් මට එයාගේ ආදරය ලැබෙන්නේ. එයා මටමයි බයින්නේ. එයා මටමයි දොස් කියන්නේ. අන්තිමේදී එයා තමන්ගේ දෙමාපියෝ ළඟට ගිහින් මෙහෙම කිව්වා. මං යනවා යන්න මේ ගෙදර අත්හැරලා. මට මේ ඉසිදාසිත් එක්ක පවුල් කණ්ඩු වමනාවක් නැහැ. අච්චර ආදරෙන් සෙනෙහසින් තමන්ගේ ස්වාමී පුරුෂයාට
අප උපස්ථාන කරගෙන ඉන්න මේ ඉසිදාසියව ඒ ස්වාමියාට පෙන්වන්න බෑ. එතකොට මේ නැන්දම්ම මාමා දෙන්න පුතාගේ පැත්ත ගත්තේ නෑ. ඉසිදාසිගේ පැත්ත ගත්තේ. මොකද ඒ තරම් ඉසිදාසිය ගැන ඒගොල්ලෝ පැහැදී හිටියා. ඒගොල්ලෝ කිව්වා පුතේ එහෙම කියන්නේ ඇයි? මේ ඉසිදාසිය කොච්චර ඥානවන්ත කෙනෙක්ද? මේ පවුලට කොච්චරනම් වාසනාවක්ද? වීරියෙන් වැඩ කරන හැටි, කම්මැලි නැතුව වැඩ කරන හැටි බලන්න. මොකද්ද පුතේ ඔයා ඉසිදාසිට මෙච්චර අකමැති වෙන්න හේතුව? එතකොට ඉසිදාසි ඉස්සරහම ඉසිදාසි ආදරය කරන ස්වාමි පුරුෂයා ඇය සම්බන්ධයෙන් මෙහෙම කියනවා. ඔව් ඇයි මට වරදක් කළේ නේ තමයි. නමුත් මට ඉසිදාසිත් එක්ක පවුල් කන්ට උවමනාවක් නැහැ. මට එකට ඉන්න උවමනාවක් නැහැ. මට ඒව අප්පිරියයි. මට ඇගින් වැඩක් නැහැ. මං එහෙනම් ඕගොල්ලන්ට නොකියාම මේ ගෙදර යනවා. ඕගොල්ලෝ ඉසිදාසිත් එක්ක ඉන්න කිව්වා. ඒ තරමටම ස්වාමි පුරුෂයාට ඇව පිළිකුල්. අන්තිමේදී නැන්දම් මටයි මාමටයි දෙන්නට වෙන කරන්න දෙයක් නැතුව ගියා. ඒ දෙන්න ඉසිදාසි පැත්තට හැරිලා මෙහෙම කියනවා. පුතේ දරුවෝ කියන්න ඔයා අපේ පුතාට මොකද්ද කරපු වැරද්ද? පුතා මොච්චර අකමැති වෙන්න තරම් ඔයාගේ මොකද්ද වෙච්ච අඩුපාඩුව? එතකොට ඇය අඬ අඬ කියලා තිනවා. අනේ මං එයාට කිසිම වැරද්දක් කළේ නැහැ. කිසි හිංසාවක් කළේ නැහැ. වැරදි වචනයක්වත් මං එයාට කියලා නැහැ. අනේ ආර්යාවෙනි. ඉතින් එයා මේ තරම් මාත් එක්ක තරහ වුණේ මොකද කියලා මං දන්නේ කිව්වා. එතකොට මේ දෙමව්පියන්ට වෙන කරන්න දෙයක් නැතුව ගියා. ඇයට බඩු මුට්ටු ඔක්කොම ලැහැත්ති කරගන්න කියලා කරත් එක නංවාගෙන ඇගේ අම්මා තාත්තා හිටපු ගෙදෙට්ට එකතු කරන් ගියා. එකතු කරන් ගිහිල්ලා අඬලා මේ කාරණේ පැහැදිලි කළා. මොන හේතුවක්ද මන්ද අපේ පුතාට වාසනාව නැහැ. දැන් කරන්න දෙයක් නැහැ. මේ දීගේ හවරයි කියලා දූව බාර දුන්නා. ඒ බාර දීලා එනකොට ඒගොල්ලෝ කිව්වත් කියනවා මෙහෙම. අනේ අපේ පවුල රැක බලා ගන්න හිටපු අපේ මේ පුතාව රකින්න හිටපු සුන්දර ලක්ෂ්මීව අපිට නැතුව ගියා කිය ඒගොල්ලෝ අඬ අඬ කියනවා වේ. බලන්න ඇය ආදරේ පතන තැන ඇයට ආදරේ ලැබෙන්නේ නැහැ. ඇය ප්‍රේමේ පතන තැන ඇයට පෙරලා ප්‍රේමේ ලැබෙන්නේ නැහැ. ඇය සෙනෙහස පතන තැන ඇයට සෙනෙහස ලැබෙන්නේ නැහැ. මේකේ තියෙන අභාග්‍ය තමයි ඇය සෙනෙහස දෙනවා ඇයට සෙනෙහස ලැබෙන්නේ. ඇය ආදරය දෙනවා ඇයට ආදරය ලැබෙන්නේ. ඇය ප්‍රේමය දෙනවා ඇයට ප්‍රේමය ලැබෙන්නේ. කර්මය. සංසාර ගමනේ කරගත්ත බරපතල පාප කර්ම. ඒ සම්බන්ධයෙන් ඉසිදාසි තෙරණිය විස්තර කළා. ඉතින් ඒ වතාවේ ওই විදිහට පළවෙනි විවාහය කැඩුනා තරුණ වයසේම. ඊට මාස කිහිපයකට පස්සේ ඉසිදාසිගේ තාත්තා ඊට වඩා ආදායම් බදු භාගයක් ලැබෙන පවුලකට ඉසිදාසිව පාවල දුන්නයි කියන්නේ ඊට වඩා පොඩ්ඩක් දුප්පත් කට්ටියකට. නමුත් එතෙන්ට ගිහිල්ලත් ඇය 16ක් වගේ තමන්ගේ ස්වාමි පුරුෂයාට සලකගෙන ඉන්නවා. ඒ ඉන්න ලැබුණෙත් මාසයයි. මාසයක් ඇතුළත ඒ ගෙදරිනුත් ඇය වයින් කළා. දැන් ඉසිදාසි නිවසට වෙච්චි ගෑනු ළමෙක් විවාහ හරියන්නේ නැති කෙනෙක්. ඇයට කොච්චර මානසික වෙහෙසක් එන්නේ නැද්ද? ඔය අතරේ සාමාන්‍යයෙන් තරුණ වයසේ කොල්ලෙක් හිඟා කාගෙන මේ නිවසට ආවා. අනුන්ගේ ඉඳුල් කන මේ මිනිස්යාව දැකලා ඉසිදාසිගේ තාත්තට හිතුණා මේ කොල්ලාවවත් ගෙදර නවත්ත ගත්තොත් බින්න බස්සවා ගත්තොත් අනේ මගේ දුවට පිළිවෙලක් වෙයිනි. මේ තරුණයාට කතා කරලා මේ සිටුතුමා කිව්වා පුතේ උඹ හිඟා කන එක නවත්තාපන්. දැන් හොඳට නාල කරලා පිරිසිදු වෙලා මේ ඉසිදාසි කියන අපේ දුවත් එක්ක විවාහ වෙලා මෙහි වාසය කරාපන්. එතකොට ඉසිදාසි කොච්චර ගුණ සම්පන්න වුණාද කියන්නේ මේ ඉඳුල් කන මිනිහ කියලා හිතුවේ නෑ. ඇය තමන්ගේ ස්වාමි පුරුෂයා කියලා සලකාගෙන ඔහුට සියලු ආදරය, ප්‍රේමය, සෙනෙහස, ගෞරවය සියල්ල දැක්වා. ඒ දක්වනකොට මාසයක් වගේ පොඩි කාලයක් මේ නිවසේ ඉසිදාසිගේ ස්වාමියා පුරුෂයා විදිහට හිටපු අර හිඟන්න මේන් අර සිටුතුමා ළඟට ඇවිල්ලා කියනවා සිටුතුමනි මට අර මගේ රෙදි කඩ මාල්ලයි මගේ තැටියයි ආය ඕන.
මට මේ සිටු මන්දිරේ ඉන්න උවමනාවන්නේ මං යන්න කිව්වා. එතකොට මේ තාත්තයි අම්මයි දෙන්න කියලා තියෙනවා මේ ගෙදරින් ඔයාට මොනවද ලැබෙන්නේ නැත්තේ? ඔයා ඕන දෙයක් කියන්න. ඔයාට ඒ දේ හරි ගස්සලා දෙන්නම්. මේ සිටු නිවසට වෙලා ඉන්න කිව්වා. එතකොට මේ හිඟන්න කියලා තියෙනවා. නෑ මට ජීවත් වෙන්න තාම හයිය තියෙනවා. මට පුළුවන් කාගෙන් හරි අතපාලා වුණා ජීවත් වෙන්න. මට මේ ඉසිදාසියකින් වැඩක් නෑ. මට ඉසිදාසි ඕනේ. ඉසිදාසිත් එක්ක මේ පවුල් කෑමට වඩා මට හිඟා කෑම හොඳයි කියලා ගියා. හරි පුදුමයි වින්තුනේ කර්මය කියන එකෙන් ගුටි බැට දෙන හැටි. එතකොට ඉසිදාසීට මේක උහුල ගන්න බැරුව ගියා. ඉසිදාසි අන්තිමේ තීරණය කරලා තියෙනවා එක්කෝ මං සියදිවි නසා ගන්නවා. එහෙම නැත්තම් මට කරන්න තියෙන හොඳම වැඩේ තමයි මම මේ ගිහි ජීවිතයත් ඇත්තලා මහාන වෙනවා. දැන් එයාට මහාන වීම කියන තැනට හිත කලකිරුනේ ඇගේ ගිහි ජීවිතේ ලස්සනට හදාගන්න බැරිකම නිසා. ඒ කාලේ මේ සිටු නිවසට නිතර ඇවිල්ලා ගිහින් තියෙනවා එක්තරා උතුම් තෙරණී වහන්සේ නමක්. ඒ භික්ෂුණීගේ නම ජිනදත්තා. ওই ජිනදත්තා භික්ෂුණී ඔය කාලේ නිවසට වැඩම කළා. එතුමිය දැක්ක ගමන් ඉසිදාසි අර කලකිරීමෙන් හිටියේ. ඉසිදාසි එතුමියට දම්පැන් පූජා කරලා ආදරයෙන් සලකලා දෙමව්පියොත් ඉද්දීම ජිනදත්තා තෙරණියකින් ඉල්ලා හිටියා මෙන්න මෙහෙම අනේ ආර්යාවෙනි මාත් කැමති මහාන වෙන්න. එතකොට තාත්තා කියනවා අනේ දුවේ ඔයා මේ ගෙදරම ඉඳගෙන ධර්මයේ හැසිරෙන්න මහාන වෙන්න ඕනේ. ඔයාට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දම්පැන් පූජා කරන්න උවමනා කරනකොට අපි ඒවට උදව් කරන්න. ඔයා විවාහ නොවුනට කමන්නේ මේ ගෙදර ඉඳලා හොඳට ධර්මයේ හැසිරෙන්න කිව්වා. එතකොට මේ ඉසිදාසිට ගෘහ ජීවිතය ගැන කිසිම ආසාවක් නැහැ. ඉසිදාසි කියනවා මෙන්න මෙහෙම නෑ තාත්තේ මම මේ විඳවන්නේ මවුම්ම කරගත්ත පව්කම්. මේවට තාත්තා පලිත් නෑ මේවට අම්මා පලිත් නෑ. මේ මං විඳවන්නේ මගේම පව්. අම්මේ තාත්තේ මම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහාන වෙලා ඒ පව් ඔක්කොම දිරවල දානවා. මට දැන් ඇති විඳෙව්වා. මට අවසරය දෙන්න කිව්වා. එතකොට මේ දෙමව්පියෝ ඉසිදාසීට අවසරය දෙනවා. හඬ අවසරය දුන්නා. නර ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ යම් උතුම් ධර්මයක් අවබෝධ කළා නම් මගේ දුවේ ඔයාත් ඒ උතුම් ධර්මයට පැමිණිලා අවබෝධය ලබා ගන්නට නිවනටපත් වෙන්න මගේ දූ සැනසෙන්න කියලා ආශිර්වාද කළා. ඉසිදාසි දෙමව්පියන්ට වන්දනා කරලා ඥාතීන්ට වන්දනා කරලා ඕන්න මහාන වුණා. ඉසිදාසි කියලා කියන්නේ මහා පින්බලයක් තිබුණු කෙනෙක් ධර්ම අවබෝධයේ පිණිස. ඇගේ ගිහි ජීවිතයේ ඇය ගොඩාක් කරදර වින්දාට මහාන වෙච්ච ගමන් ඇගේ පින් ඉස්මතු වුණා. ඇය ඊටාම කෙටි කලකින් දින 7කින් අරහත් උත්තමාවිය බවට පත් වුණා. ඒ ඉසිදාසි අරහත් උත්තමාවී තමන් වහන්සේ උපදවා ගත්ත පුබ්බේ නිවාසානුස්සති ඥානෙන් තමන් වහන්සේගේ අතීත ජීවිතේ සිහි කරන්න පටන් ගත්තා. මට අතීත ජීවිතයේ ආත්ම භාව 7ක් සිහි කරන්න පුළුවන්. ඒ උත්තමාවී කියනවා ආත්ම භාව 7ක් දුරට මං සිහි කරනකොට මම මේ ජීවිතේ විපාක වින්දේ ඒ කාලේ කරපු පවක් කියලා මට තේරෙන්න ගත්තා. ඒක හොඳට අහගන්න මං ඒ ගැන කියන්නම්. මීට ආත්ම භාව 7කට කලින් ඒර කච්ච කියන නගරේ ගොඩාක් ධනෙ තිබුණු රන්කාරයෙක් වෙලයි මං උපන්නේ. පිරිමියෙක්. ආත්ම භාව 7කට කලින් පුරුෂයෙක් ඒර කච්ච කියන නගරේ හොඳට සල්ලි තිබ්බ රන්කාරයෙක්. තරුණ වයසට එනකොට මං තරුණකමින් මත් වුණා. තරුණකමින් මත්ති මේ කය පිනවීම පිණිස නොයෙක් ස්ත්‍රීන්ගේ පස්සේ ගියා. නුසුදුසු කාලවලදී ගියා. ස්වාමී භාර්යාව වශයෙන් එකතු වුණාට පස්සෙත් ඒවා කළා. ධන සම්පතෙන් මත් වෙලා තමන් කැමති ස්ත්‍රිය පස්සේ තමන්ගේ කය පිනවා ගියා. කය පිනවීම කියන එකටම ආසා කළා. හිතු මනාපෙට සල්ලාලකම් කළා. මනුස්ස ලෝකෙන් චුත වෙලා මං කෙලින්ම ඉපදුනේ නිරේ. බලන්න හිතු මනාපෙට සල්ලාලකම් කරපු කෙනා ස්ත්‍රීන් වැළඳගෙන සතුටු වෙච්ච කෙනා ස්ත්‍රීන්ගේ පහසම ජීවිතයේ තියෙන උතුම්ම සැපත කියලා හිතපු කෙනා
දැන් ওই පරස්ත්‍රී සේවන පරපුරුෂ සේවන එහෙමනේ තියෙන්නේ. ඒකනේ ලෝකේ තියෙන උතුම්ම සැප කියලා හිතන්නේ. එක්කෝ පුරුෂයෙක් වැළඳගෙන සතුට වෙනවා, එක්කෝ ස්ත්‍රියාවක් වැළඳගෙන සතුට වෙනවා. මේක තමයි ලෝකේ තියෙන අග්‍රම සැප උතුම්ම සැප කියලා හිතන්නේ. එහෙම හිතාගෙන වාසය කරපු කෙනාට මරණින් මත්තේ නිරේ ගිනි දැල් වැළඳ ගන්න සිද්ධ වුණා. බොහෝ කාලයක් නිරාදුක් වින්දා. නිරේන් චුත වුණාට පස්සේ මහා නරකාදීන් චුත වෙලා උපදිනවා වැඳිරියකගේ කුසේ. තිරසං අපායි. වැඳිරියකගේ කුසේ උපන්නේ. ඒ වැඳිරි මේ වඳුරු පැටියාව වදනවා. එතකොට මං ඉපදිලා දවස් 7යි. ඒ වඳුරු රැළේ නායක වඳුරා මගේ පුරුෂ ලිංගය හූරලා දැම්මා. ඔය වඳුරු රැළවල හරියට තියෙනවා. මේ මහ වඳුරෝ කැමති නෑ පිරිමි සත්තු උපදිනවට. ඇතැම් වෙලාවට පිරිමි සත්තු උපන්නොත් හපල මරලා දානවා. එක්කෝ බෙල්ල කඩලා මරලා දානවා. එක්කෝ අල්ලලා තෙරපලා පොඩි කරලා මරලා දානවා. සමහර ලාවට ඔය පුරුෂ ලිංගය හූරලා කඩලා දානවා. ඒ සතාට පරපුරක් බිහි කරන්න බැරි වෙන්න. හරියට තියෙනවා. අදටත් ඔය වඳුරු රැළවල් වල ඔබ දැකලා ඇති ඔය නායක වඳුරා කියලා එකෙක් විශේෂයෙන් ප්‍රකටව පේනවා ඌ. වඳුරු රැළවල් ඔය රිලවුන්ගේ රැළවල් වල හරියට පේනවා. එතකොට මේ මහ වඳුරා පුරුෂ ලිංගය හූරලා දැම්මා. ඒ හීරීමත් එක්ක ඒ මේ වඳුරු පැටියා පුංචි කාලේම ඒ ස්ථාන කුණු වෙලා ලෙඩ රෝග වලට බඳුන් වෙලා තියෙනවා. ඉතින් අවසානයේ ඒක හේතු කරගෙනම මිය පරලෝ යන්න සිද්ධ වුණා. ඉසිදාසි උත්තමාවී කියනවා පරස්ත්‍රීන් සේවනය කරපු එකේ කර්ම විපාකේ තමයි මං මේ විඳෙන්නේ. බලන්න පුබ්බේ නිවාස ඥාණයෙන් දකින්න හින්දා ඒක ප්‍රකටයි. නැත්තම් ඊ තිරිසන් සතා ඒ මොහොතේ විඳවන විඳවිල්ල විතරනේ යා දන්නේ. විඳවනවා. උහුල ගන්න බැරුව විඳවනවා. ඒක එතනින් අවසන් වුණේ නැහැ. ඒ ජීවිතෙන් චුත වුණාට පස්සේ සින්ධව කියන වනයේ හිටියා එක ඇහැක් අන්ධ වෙච්චි කුදු ගැහිච්ච බූරු දෙනක්. ඒ ගමන මං උපන්නේ ඇගේ කුසේ. කුදු ගැහිච්චි විරූපී වෙච්චි බූරු දෙනක්. ඇගේ කුසින් බිහි වුණාට පස්සේ සාමාන්‍ය අම්මා කෙනෙකුගෙන් ලැබෙන ආදරය ඒක ඇගෙන් ලැබෙන්නේ නැහැ. ඈත් කුදු ගැහිච්චි අමාරුවෙන් ඉන්න බූරු දෙනක්. ඉතින් පුංචි කාලේම මේ ආරාම්භවලා මගේ රහසඟේ ඇට තැළුවා. 12 අවුරුද්දක් දරුවන් පිටේ තියාගෙන ඇවිද්දා. නමුත් අර ඇට තලපු තැන තුවාලයක් වෙලයි තිබුණේ. ඒ තුවාලයට කලින් කාලේ පණුව ගහලා මං අවසානයේ හොඳටම ලෙඩ වුණා. 12 අවුරුද්දක් වෙනකොට මේ බූරුවාගේ ලිංගාශ්‍රිත ප්‍රදේශي සම්පූර්ණයෙන්ම කුණු වෙලා පණුව වැක්කිරෙන්න අරන් තිනවා. පරස්ත්‍රීන් සේවනය කරපු එකේ විපාකේ තමයි මං මේ විඳෙන්නේ. බලන පිංගුතුනි තිරිසන් සත්තු අපට දකින්න ලැබෙනවා සමහර අවස්ථාවල. තිරිසන් සත්තුන්ගේ ඒ රහසංග ප්‍රදේශ ආදිය විවෘතව තියෙන හින්දා අපිට පේනවා මේ ලෙඩ රෝග. සමහරවිට ඔබ දැකලා නැද්ද වන වෙලා කුණු වෙලා පණුව වැක්කිරෙනවා. සාමාන්‍ය සතෙක් දැක්කොත් එහෙම මේ සතාට මේ ළඟට කතා කරලා කෑම ටිකක් දෙන්න හිතෙනවනේ අපිට. අර වගේ සතෙක් දැක්කොත් එහෙම දැක ගමන් ඉලවන්න හිතෙනවා. මොකද ගන්ධස්තරයි. පිළිකුල් සහගතයි. ඒ සතාටත් උහුල ගන්න බැරි වේදනා. සාමාන්‍ය ලිංගික ආශ්‍රිත රෝග මේ ස්ත්‍රී පුරුෂයන්ට හට ගන්නවා. ඒ හටගත්තන් පස්සේ කොච්චර අසරණ වෙනවද? ගොඩාක් අසරණ භාවයටපත් වෙනවා. ඒ ලිංගික පහස ලබන්න ආසාව තියෙනවා. ඒ ආසාව තියදී ඒක කරගන්න බෑ. සමහරවිට ස්වාමි භාර්යාවත් එක්කවත් ඒ ලිංගික ඇසුර ලබා ගන්න බෑ. මේ ලිංගාශ්‍රිත රෝග හටගෙන විඳවනවා. ආත්ම භාව ගණන් විඳවනවා. මේ එක ජීවිතයක සල්ලාලකම් කරන්න ගිහිල්ලා සසර ගමනේ කොච්චර විඳවිල්ලක් විඳවනවද? ඒ ජීවිතෙත් ඔහොම බොහෝම කරදර ඇතුව 12 අවුරුද්දක් ජීවත් වෙලා මිය පරලෝ ගියා. එතනින් චුත වුණාට පස්සේ හරක් වෙලෙන්දෙක් ළඟ හිටපු ගව දෙනකගේ කුසේ මං ඉපදුනා. ඒ පාර මං රතු පාට වහු පැටියෙක්.
12 වෙනි මාසෙදී අර විදිහටම මගේ ලිංගයේ ඇට තැළුවා. සාමාන්‍යයෙන් බර උසුලාගෙන යම් පිණිස ඔවා අදටත් කරනවානේ ඒ බර උහුලන සත්තුන්ගේ කෝෂ තැලීම කියන කාරණේ. මං නගුල් උස්සගෙන ගියා. ගැල් බර කර තියාගෙන ගියා. අන්ධෙක් වගේ මං පර ස්ත්‍රී සේවනය කළ නිසා මං අන්ධ වෙලා ලෙඩ වෙලා ගියා. ඒ වහුපැටිය ටික කාලෙකදී අන්ධ වෙලා අන්ධෙක් වගේ පර ස්ත්‍රී සේවනය කරපු නිසා. ඒ පර ස්ත්‍රී සේවනය කරන පුරුෂයා තමාව මුල් කොටගෙන කල්පනා කරන්නේ නෑනේ. තමාව මුල් කරගෙන හිතන්නේ. දැන් යම් මිනිස්සෙක් හිතනවා නම් මං මගේ භාර්යාව තවත් පුරුෂයොත් එක්ක හිතුමනාපට හැසිරෙනවට මං කැමති නෑ. එහෙනම් ඉතින් අනිත් මිනිස්සුත් කැමති නෑනේ. තම තමන්ගේ භාර්යාවරු එක එක මිනිස්සුත් එක්ක ඉන්නවට. මම එහෙමනම් කවදාවත් පර ස්ත්‍රී සේවනය කරන්න හොඳ නෑ. කාන්තාවක් හිතනවා නම් මං කැමති නෑ මගේ ස්වාමි පුරුෂයා මාව ඉක්මවා වෙන වෙන කාන්තාවෝ පස්සේ යනවනම්. එහෙනම් ඉතින් තවත් කාන්තාවක් කැමති වෙන්නේ නෑනේ. අන්න එහෙම හිතනවනම් දරුවෙක් දෙමව්පියෝ ගැන හිතනවනම් මගේ අම්මා තාත්තා කවදාවත් සතුටු වෙන්නේ නෑ. මං මේ නුසුදුසු වයස්වලදී මගේ ජීවිතේ වනස ගන්නවට. මගේ අම්මයි තාත්තා ඊවකින් සතුටු වෙන්නේ නෑ. එහෙම හිතනවනම් යන් දරුවේ රැකියනවා. ඉතින් ඒ නිසා එහෙම රැකවරණයක් හදාගන්න තමයි අපි උත්සුක වෙන්න ඕනේ පින්වතුනි. නැත්තම් බලන්න මේ විඳවන විඳවිලි අන්ධෙක් වගේ පර ස්ත්‍රී සේවනයේ කොට අවසානයේ අන්ධෙක් බවටම පත් වෙලා ලෙඩ වෙලා මිය ගියා කියනවා. මං එතනිමුත් චුත වුණා. නගරයේ වීදියේ 16කගේ කුසේ තමයි ඊළඟට උපන්නේ. නිරයේ ඉපදිලා විඳවලා තිරිසන් ලෝකේ විඳවලා ඊට පස්සේ ඔන්න මනුස්ස ලෝකෙට ආවා. ඒ මනුස්ස ලෝකෙට ආවේ 16කගේ කුසේ. පර ස්ත්‍රී සේවනය කිරීමේ විපාක බලන්න. ඒ වතාවේ මං ගැහණියකුත් නොවේ, පිරිමියෙකුත් නොවේ, නපුංසකෙක්. මේ සමාජය තුළ එබඳු ඈයෝ ඉන්නවා. අදටත් දකින්නට ලැබේ. බලන්න ඒ අයට සමාජයෙන් කොන්වීම් ලැබෙනවා. නොයෙක් නින්දා අපහාස. සමාජය තුළ තමන්ට සුවසේ ජීවත් වෙන්න බෑ. සාමාන්‍ය ස්ත්‍රීකට වගේ ජීවත් වෙන්නත් බෑ. සාමාන්‍ය පුරුෂයෙකුට වගේ ජීවත් වෙන්නත් බෑ. තමන්ගේ හිත තමන්ටම චෝදනා කරනවා. තමන් ගැන තමන්ටම ලැජ්ජාව උපදිනවා. බොහෝ අපහසුතා හටගන්නේ නැද්ද? ඒ අපහසුතා හටගන්නේ කර්ම විපාකයෙන් කියලා අපි හොඳට තේරුම් ගන්න ඕන. මේ වෙනකොටත් එබඳු කර්ම විපාකයක් හේතු කරගෙන එබඳු උපතක් ලබා ඉන්නවා නම් කෙනෙක් එයාත් තේරුම් ගන්න. මං කරපුම කර්මයක විපාක විඳවන්නේ මං හැදෙන්න ඕන මගේ ජීවිතේ. මං පුළුවන් තරම් යහපත කරන්න ඕන. එයාත් හිතන්න ඕන. ඊළඟට යම් ස්ත්‍රියාවක් පුරුෂයෙක් එබඳු අයව දකින්නකොට කවදාවත් පිංගුතුනි කොන් කරන්න. ඊළඟට ඒ අයට නංවන හදන්න ඒ වගේ ලාමක දේවල් වලට හුරු වෙන්න එපා. අපි ඒ වෙලාවට හිතන්න ඕන කර්මයක තියෙන බරපතලකම. කර්මයේ තියෙන බරපතලකම දැනගෙන අඩු ගානේ තමන් රැකෙනවා කියන අදිෂ්ඨානෙට එන්න. කවදාවත් ඒ වගේ කෙනෙක්ව සමාජයේ කොන් කරන්න එපා. ඉතින් එතකොට මේ ඉසිදාසි තෙරණී කියනවා මං ඒ ජීවිතේ අවුරුදු 30 දී මිය ගියා. ගොඩාක් දුක් විඳා. අවසානයේ ණයබරින් මිරිකලා ගියපු ගැල් බරක් ගෙනියන පවුලක තමයි මං ඊළඟට උපන්නේ. ඒ වතාවේ මං ස්ත්‍රියාවක්. දැන් පුරුෂ ජීවිත ලබාගෙන අන්තිමේ ස්ත්‍රියාවක් බවට පත් වුණා. අපේ ගෙදරට ණය ගෙවා ගන්නට බැරි වුණා. ගැල් නායකයා අපේ ගෙදරට ඇවිදින් මං හඬද්දීම බලාත්කාරයෙන් මාව අරගෙන ගියා. එතකොට මට වයස අවුරුදු 16යි. මං තරුණයි. ඒ ගැල් නායකයාගේ පුතෙක් හිටියා ගිරිදාස කියලා. මේ ගිරිදාසයා මාව තමන්ගේ නිවසට කැඳවා ගත්තා. එයාට හිටියා හොඳ සිල්වත් ගුණවත් ස්වාමි භක්තිය තියෙන බිරිඳක්. මේ සිටු පවුලක් නේ. ඒ සිටු පවුල් වල සාමාන්‍යයෙන් එකල තිබිලා තියෙනවා සම භාර්යාවරු. එකම ස්වාමි පුරුෂයාට භාර්යාවරු කීප දෙනෙක් ඉන්නවා. ඒ භාර්යාවන්ට පොදුවේ ඔහු සලකනවා. ඉතින් එහෙම සිද්ධියක් මෙතන උනේ. ඒ බිරිඳ ගැන මෑට ඉරිසියා හිතුණා. ඉතින් මං කළේ ඒ බිරිඳ ගැන කිපෙන විදිහට එයාට කටයුතු කිරීමයි.
මං 16ක් වගේ ස්වාමියාට උපස්ථාන කරද්දීත් මගේ ස්වාමියාට මාව පිළිකුල් වෙන්නේ ඒ අකුසලයේ කර්ම විපාක නිසා. හැබැයි මං දැන් ඒ කර්මත් අවසන් කළා. වැරදි කාම සේවනය කියන බරපතල පාප කර්මය කියන එක මේ කාලේ වෙනකොට ලෝකේ සාධාරණීකරණය කර කර ඉන්නවා. බුද්ධිමත් මිනිස්සෙකුට විතරක් බේරෙන්න පුළුවන්. ඉතින් අද මේ ධර්මයේ ඒ බඳු බේරෙනු කැමැති, බේරීමට පින ඇති, බේරීමට වාසනාව ඇති අය උදෙසා අපට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල අපේ ජීවිතයට රැකවරණ සලසා ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පින් සියලු දෙවියෝ පහන් සිතින් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. ඒ දෙවියෝ අප හැම දෙනාවම යෙහින් ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානය සිදු කරන මේ පින්වතුන්ලාගේ නමින් 2021 ජූලි මාසයේ 18 වන දින මිය පරලෝයන්ට යෙදුණු යසෝමෙනිකේ ඒකනායක මෑණියන් හට මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා මෑණියන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්ත වශයෙන්ම සැපයට පත්වෙත්වා. මෑණියන්ට ඉක්මන් භවයකදීම සසර දුකින් නිදහස් වීම පිණිස මේ පින හේතු වෙත්වා. මීට කලකට හිතදී මේ පරලෝයන්ට යෙදුණු කුසුමා රොද්රිගෝ මෑණියන්ටත් ආර්යසේන රොද්රිගෝ පියාණන්ටත් මේ සියලුම පින් අනුමෝදන්ව තමන් නමින් මියගිය සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයෙන් සැපයටම පත්වෙත්වා. ඉක්මන් භවයකදීම සසර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. අද දවසේ ධර්ම දානය සිදු කරන ඒ පින්වත් චමිලා විමල සූරිය දිනිය තුළු පින්වතුන්ලා බලාපොරොත්තු වෙන පරිදි රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදේ රත්නත්‍රය ආශිර්වාදේ සියලු දෙවියන්ගේ ආශිර්වාදය පින්වත් චන්ද්‍රසිරි විමල සූරිය පියාණන්ට සැලසී පියාණන්ට නිදුක් නිරෝග සුවපත් භාවය දීර්ඝායුෂ සම්පන්නියම සැලසෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. පින්වතුන් බලාපොරොත්තු වෙන අයුරින්ම කොරෝනා වෛරසය හේතු කරගෙන රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට මේ පිනේ ආශිර්වාදයෙන් ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුවපත් භාවය සැලසෙත්වා. රැස් කරගන්නට යෙදුණු උදාරතර පුණ්‍ය ධර්මයේ ධර්ම දානය සිදු කරන්නා වූ චමිලා විමල සූරිය දියණියට සංජී රොද්රිගෝ බෑනනුවන්ට සහ ඩිහෙන් රොද්රිගෝ ගයිලි රොද්රිගෝ එලිනා රොද්රිගෝ යන ඒ දරුවන්ට මේ සියලුම පින් අනුමෝදන් වෙලා පින්වතුන්ලගේ ජීවිතවල රැකී ආරක්ෂා ආදී ඒ සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා දියුණුවට පත්වෙත්වා. ඒ දරුවන්ගේ ඩිහෙන් රොද්රිගෝ ගයිලි රොද්රිගෝ එලිනා රොද්රිගෝ යන ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා දියුණුවට පත්වෙත්වා. බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබූ ශ්‍රාවක දරුවන් බවට පත්වෙන්න වාසනාව ලැබෙත්වා. සම්බුදු සසුනේ පිළිසන්න ලබා ගන්නට වාසනාව ලැබෙත්වා. පින්වතුන්ලා සියලු දෙනාගේ ජීවිතවලට යම් පෙනෙන නොපෙනෙන ආදී කරදර බාධා වෙත්නම් සියල්ලම දුරු වී සැපේ සැනසෙල්ල උදා වේවා. ධර්ම දානය සිදු කළා වූ සුපින්වත් ඔබ හැම දිනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සියලු දෙනාටත් ශ්‍රද්ධා රූපවාහිනී සහ ලක්විරු ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලවල හැම දිනාටත් ඒ වගේම දහම් ශ්‍රවණයේ යෙදුණු සුපින්වතුන්ලා සියලු දෙනාට මේ ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.